රයිට් හොඳයි කොල්ලනේ. මුලින්ම අයිබෝවන් හැමෝටම. රයිට් ඔන්න ඉතින් අපි අදත් ආවා වෙනද වගේම කොහොමද SL Crack Basic Electronic Video Series එකේ තවත් වීඩියෝ එකක් අරගෙන. රයිට් මම කිව්වා ගිය සතියේ මොකද්ද අපි කතා කරේ power supply ගැනනේ. අතන මට ගිය සතියේ මම දාන්නම් කිව්වා මේ power supply අපේ linear පැත්තේ ඉමේජ් එකක් දාන්නම් කිව්වා මට ඒක කියන්න බැරි වුණා. එහෙනම් අපි ගිය සතියේ කතා කරපු ටිකේ පොඩ්ඩක් ප්‍රායෝගිකව අද පොඩ්ඩක් බලමු. ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ එක නම් ඔයා බලන්න හදන්නේ අනිවාර්යෙන් කලින් වීඩියෝ එක බලලා ඉන්න. රයිට් එතකොට මොකද මේක එක පාටම බලලා තේරුම් ගන්න බැරි වෙයි. ඒ වගේම තමයි මේ වෙද්දි වීඩියෝ 37ක් විතර කොටස් කරලා තිනවා. ඒ හින්දා අලුතෙන් බලන්න ගෙනෙන්න අනිවාර්යෙන් පස්සට යන්න මුලට ගිහිල්ලා මුල ඉඳලා මේ වීඩියෝස් ටික හරියට ෆලෝ කරන්න. ඔයාලට ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න ඕමනාවක් උනන්දුවක් ආශාවක් තියෙනවා නම් විතරක්. රයිට් තව දෙයක් කියන්න ඕන. තාමත් ඔයා මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න පහළ බටන් එක ඔබලා ඒ වගේම bell icon එක click කරන්න. එතකොට මම දාන වීඩියෝ එකක් ඔයාට ටග් ගාලා මම දාපු ගමන් ඔයාගේ ෆෝන් එකට ටැබ් එකට ඒ වගේ PC එකට ගෙන්න ගන්න පුළුවන්. රයිට් ඉතින් බලන්න මොකද්ද මේ දන්නෝ දනිති බැලුමට හිතා ගන්න පුළුවන් ඇති ගොඩක් අයට සමහරක් අයට බැරුව ඇති මේ ඉතින් ට්‍රාන්ස්ෆෝමර් එක. රයිට් ඒ වගේම අපේ group වලට join වුන් නැති අය තාමත් WhatsApp group එකෙන් මම නැවතත් කියනවා අයින් වෙන්න. ඒක මම අයින් කරනවා ඉස්සරහට එන්න. Telegram group එකේ link එක පහළ තියෙනවා. ඒකට join වෙන්න. ඒ වගේම Facebook group එක තියෙනවා. ඊට පස්සේ Facebook page එක තියෙනවා. මේවත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න. right එහෙනම් ඔයාලට මතක ඇති ගිය සතියේ පාඩම් පටන් ගත්තා අපි power supply. right අපි ඉස්සරහට SMPS ගැන කතා කරනවා. මම මේ SMPS ගැන කතා කරන්න කලින් මේ විදිහට පොඩ්ඩක් ප්‍රායෝගික මේ අපේ linear power supply ගැන පොඩ්ඩක් පෙන්වන්න හිතුවා. මෙන් බලන්න මේක ගොඩක් පරණ ට්‍රාන්ස්ෆෝමර්. මේක ටිකක් අවුරුදු ගානකට කලින් ආපු setup. ඔයාලා දන්නවනේ setup එක ට්‍රාන්ස්ෆෝමර් එක power supply එකේ ට්‍රාන්ස්ෆෝමර් එක විතරයි මේ. right හරි මේක උස්සන්නත් හරිම අමාරුයි. සාමාන්‍යයෙන් මං හිතන්නේ මේ යකඩ කොටසත් එක්ක මේකේ සම්පූර්ණ බර කිලෝ 5කටත් කිලෝ 5කට වැඩි මිසක් අඩු නම් නැද්ද කොහෙද. right එතකොට මේ setup එක ට්‍රාන්ස්ෆෝමර් එක විතරයි. හොඳට මතක තියාගන්න. එතකොට මීට අමතරව මේ ට්‍රාන්ස්ෆෝමර් එකකින් ඊළඟට තව DC කරන අදියර ඊට පස්සේ ADC ෆිල්ටර්ස් කරන ඒවා සහ ඊට පස්සේ රෙගුලේට් කරන අදියර මේ වෝල්ටේජය නියාමනය කරන අදියර සහ මේ ඔක්කොම ඒ කොටස් ටිකට ඒකට මේ ට්‍රාන්ස්ෆෝමරේට වෙනම ඉඩක් setup එකේ අරගෙන ඊට පස්සේ මේ DC කරන කාර්යය සහ රෙගුලේට් කරන කාර්යයට ආය setup එකේ මේන් බෝඩ් එකෙන් වෙනම කොටසක් තවත් මෙයා වෙන් කරගන්නවා සහ එතන තවත් බර ගොඩක් එතන රෙගුලේටර්ස් වල heat sink වලටද රෙගුලේටර්ස් ද ඊට පස්සේ කැපැසිටර්ස් ලොකු බල්ක් කැපැසිටර්ස් එනවා. ලොකු ඔයාලා දැකලා ඇති ස්මූතින් කැපැසිටර්ස් සාමාන්‍යයෙන් ටිකක් ලොකු ප්‍රමාණය එනවා. මොකද මේ ලොකු වෝල්ටේජ් මේක මං හිතන්නේ වෝල්ට් මේකේ වෝල්ටේජ් එක 30ක් විතර ගන්න ට්‍රාන්ස්ෆෝමරයක් output එක ඇම්පියර් 3ක වෝල්ට් 30ක විතර ට්‍රාන්ස්ෆෝමර් එකක් තමයි මේ. එතකොට 30ක් ගත්තම මේකෙන් අවුට් කරනවා 30 සප්ලයි එක ඩුවල් සප්ලයි එකක්. එතකොට එතනට මේ පින් 3ක් වෙන් වෙනවා. ඊට පස්සේ 12 වෝල්ට්ස් ලයින් එකක් දෙකක් තියෙන්න පුළුවන්. 9 වෝල්ට්ස් ලයින් ඒ වගේ මේ වෙන වෙනම වයින්ඩින් එක ඔතලා විවිධ වෝල්ටේජ් කොටස් ගන්නවා. එතකොට ලීනියර්ස් වල තියෙන මේ අපිට තියෙන බාධාවන් එහෙම නැත්නම් මේ linear power supply භාවිතා කරලා වෙන අවාසි ගැන අපි කතා කරන්නේ. එතකොට බලන්න එකක් තමයි අධික බරක්. right ඒ වගේම මොනවාද අධික මුදලක් අපි අර power supply වලට වඩා අධික මුදලක් වෙනම ඉඩක් වෙන් වෙනවා
ඔන්න ඔය වගේ ප්‍රශ්න කිව්වා. ඒ වගේම විශේෂම ප්‍රශ්නේ තමයි මොකද්ද? වෝල්ටියත නියාමනය කරද්දී අපි කිය රෙගුලේට් කරගද්දී අපට අවශ්‍ය වෝල්ටේජ් එක එක එල්ලේ. උදාහරණයක් විදිහට මේක 30ක අවුට්පුට් එකක් වෝල්ටේජ් 30ක අවුට්පුට් එකක් ගන්න ට්‍රාන්ස්ෆෝමරයක් නම් මේක ඉන්පුට් 230 ලයින් එක ඩවුන් වුණොත් එහෙම අපි හිතමු 100ට විතර අඩු වුණොත් එහෙම මොකද වෙන්නේ? හොඳට මතක තියාගන්න මේ 30 අවුට්පුට් ලයින් එක 15ට බහිනවා. එතකොට අපේ අර උපකරණයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. එතකොට ඒ වගේ දෝෂ තියෙනවා. එතකොට මේ ට්‍රාන්ස්ෆෝමර් හැබැයි මේ සෙටප් වල නිර්මාණය කරද්දී වයින්ඩින් දෙකක් ප්‍රයිමරි එක වයින්ඩින් දෙකක් නිර්මාණය කරනවා කොහොමද? ඔයාලා දැකලා ඇති සෙටප් වල පිටිපස්සේ තියෙනවා 230 වෝල්ට් ස්විච් කරන්නයි 110 කියලා ගහලා ස්විච් කරන්න. ඉතින් මේක අපිට දැන් 110 වල 100ක වගේ වෝල්ටේජ් එක තියෙද්දි 100 පැත්තට දාලා පාවිච්චි කරන්න පුළුවන් සෙටප් එක හොඳට දැන් වැඩ කරන්න නැති අවස්ථාවක දාලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එහෙම පාවිච්චි කරනවද අපි නෑ. පාවිච්චි කරොත් මොකද වෙන්නේ? කොයි වෙලේ හරි 230 ආපු ගමන් සෙටප් එක පිච්චෙනවා. රයිට්? එතකොට මේ 110 වලට හදලා තියෙන අපේ රටේ පාවිච්චි කරන්නද නෑ. පිට රටවල් වල වෙන රටවල් වල උදාහරණයක් විදිහට ජපානයේ ගත්තොත් එimhe ජපානයේ 110. ඒ කියන්නේ 110 වෝල්ටේජ් එකකින් තමයි වැඩ කරන්නේ. අන්න ඒ වගේ. එතකොට නිෂ්පාදනය කරන්නේ නිෂ්පාදිතයා 230 රටකට යනවා නම් ඒ විදිහට සහ 110 පාවිච්චි කරන රටකට යනවා ඒ විදිහට කැමැති පැත්තට ස්විච් එක දාලා පාවිච්චි කරන්න. එතකොට අපි ගොඩක් අය මම දැකලා තියෙනවා මේක ස්විච් එක මොකද්ද කියලා බලන්න 110 වලට දාලා පුච්ච ගන්න අවස්ථා. ඉතින් එහෙම කරන්න එපා. අපි 230 ලයින් එක අපේ ලංකා විදුලිය 230 වලින් තියෙන. එතකොට ඒ හින්දා අපේ දැන් මේ 230 වලට අපි පාවිච්චි කරද්දී අපේ ප්‍රධාන විදුලිය ඩවුන් වෙද්දී පහළ යද්දී අපිට මේ සම්බන්ධ උපකරණය හරියට ක්‍රියා කරගන්න බැරුව යනවා. රයිට්. එතකොට මම කිව්වා මේ විදිහට මේක විශාලයි බරයි ලොකු මුදලක් යනවා. ඔහොම කතන්දර ගොඩක්. එතකොට මේ ලීනියර් පවර් සප්ලයි එක ආපු සෙටප් එකේ ට්‍රාන්ස්ෆෝමර් එක විතරයි. රයිට්. ට්‍රාන්ස්ෆෝමර් එක විතරයි. එතකොට මම ඔයාලට දැන් පෙන්නන්නම් ඊළඟට මේ තියෙන්නේ මෑත කාලීන සෙටප් එක පවර් සප්ලයි එක. රයිට්. ඔයාලට දැක්කම් පේනවා. හරිම සැහැල්ලුයි. ඉතින් බලන්න මෙන්න ට්‍රාන්ස්ෆෝමර් එක. මේ ට්‍රාන්ස්ෆෝමර් එකයි ඔයාලට පේනවා ඇති. බලන්න. කොහොමද? මේ තියෙන මේ කහ පාට කොටස මෙන්න. මේ මෑත කාලීන SMPS පවර් සප්ලයි වල එන ට්‍රාන්ස්ෆෝමර් එක. ඒ ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රමාණයයි මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රමාණයයි බලන්න. ඊට පස්සේ බර ගත්තොත් එහෙම මේකේ මේ මුළු බෝඩ් එකේම බර මං හිතන්නේ ග්‍රෑම් 200ක් විතර වගේ. එතකොට මේ ට්‍රාන්ස්ෆෝමර් වෙනම ගත්තොත් එහෙම ග්‍රෑම් 100ක් විතර බර ඇති. මේ පෙරයිඩ් එන්නේ අනික යකඩ නෑ. මේක යකඩවල ඔතලා තියෙන මේ ට්‍රාන්ස්ෆෝමරේ යකඩවල නෙමෙයි උතන්නේ මේක ෆෙරයිඩ් වල උතන්නේ. ෆෙරයිඩ් ඊටාම බරින් අඩුයි. හරිම සැහැල්ලුයි. එතකොට බලන්න මම අර කිව්වා වගේ මේක දැන් මේ ට්‍රාන්ස්ෆෝමරේ විතරයි. එතකොට මේකේ DC සර්කිට් එක, ෆිල්ටර් සර්කිට් එක, ඊට පස්සේ රෙගුලේටර් සර්කිට් එක මේ ඔක්කොම වෙනම බෝඩ් එක තව ඉඩක් අරගෙන නිර්මාණය වෙලා තියෙනවා. දැන් මෙන්න මේක බලන්න. මෙන්න මේ පරිපතේ බැලුවොත් එහෙම මෙන්න මේ අපේ නවීන පන්නේ සෙටප් වල එන පවර් සප්ලයි එකක් ගත්තොත් එහෙම මේ සියලුම කොටස් බලන්න. මේකේ මේ ඉන්පුට් ෆිල්ටර් සෙට් එකේ ඉඳලා ඊට පස්සේ අපේ අවකරණ පැත්තේ පරිණාමකයේ සහ වෝල්ටේජ් DC කරන පරිපතේ සහ රෙගුලේට් වෙලා මේ සියල්ලම වෙලා තනිකරම පිරිසිදු අවුට්පුට් එකක් ලැබෙන සුපිරි ගණේ SMPS පවර් සප්ලයි එකක්. ඉතින් මේ පවර් සප්ලයි එක පාවිච්චි කරද්දී හොඳට මතක තියාගන්න 110 දක්වා විතර. මේ කියන්නේ අපේ ප්‍රධාන විදුලිය 100 දක්වා විතර අඩු වුණත් මේකත් මේ 30 volts 3 ampere විතර පවර් සප්ලයි එක. හොඳට මතක තියාගන්න මේ අපි ඉස්සෙල්ලා කතා කරපු ට්‍රාන්ස්ෆෝමරේ අවුට්පුට් එක වගේ මේකෙත් 30 volt 30ක් විතර තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක. ඒකට ඒ විදිහටම මේ වෝල්ට් 30ක් විතර එන පවර් සප්ලයි එකක් තමයි මේ පොඩියට තිබ්බට. රයිට්. හරිම ජෙනුයින් පවර් සප්ලයි. කියන්නේ මෙයා ඍජුව මෙයාගේ වෝල්ටේජ් 30යි නම් මේ ඉන්පුට් එක කොච්චර අප් වුණත් ඩවුන් වුණත් මෙයාට අදාළ නෑ. මෙයා මේ පැත්තෙන් ලස්සනට සප්ලයි එක ඒ ගානට ඕන විදිහට දීලා තියෙනවා. රයිට්. එතකොට
හිතන්න මේ ප්‍රධාන අවුට්පුට් ලයින් එක හරි මෙහි කුමන හෝ වෝල්ටේජ් එකක් අපි ෂෝට් කරා කියන්නේ ෂෝට් කරලා පවර් දුන්නොත් මෙයාට හැකියාවක් තියෙනවා මෙහි අවුට්පුට් හදන්න නැතුව බ්ලොක් කරගෙන නතර කරගෙන ඉඳීමේ හැකියාවක් තියෙනවා මේ සර්කිට් එකට සියලුම ප්‍රොටෙක්ෂන් වලින් සහ ඒ ආරක්ෂිත විදි වලින් මේක නිර්මාණය වෙලා තිනවා. ඉතින් හරිම පහසුයි සහ හරිම වැදගත් සහ හරිම ආරක්ෂාකාරී හොඳ මට්ටමේ පවර් සප්ලයි තමයි මේවා. හැබැයි මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් යදු පරණ සෙටප් වල ප්‍රොටෙක්ෂන් තියෙනවා. හැබැයි මේ වගේ ගොඩක් හොඳට ඒ වගේ නෑ. මොකද මේ වගේ හරියට අවුට්පුට් එකක් මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ෂෝට් වුණොත් එහෙම ගිනි ගන්න ඔක්කොම ට්‍රාන්ස්ෆෝමරෙන් පිච්චිලා යනවා. ඊට පස්සේ වැරදිලාවත් එහෙම දෙයක් සිද්ධ වුණොත් එහෙම අපිට ලොකු වියදමකුත් යනවා හදන්න. හැබැයි මේ වගේ එහෙම නෑ. බොහොම සුළු මට්ටමකින් මේක ඩැමේජ් එක නතර වෙනවා. මේ වගේ තියෙන වැදගත්කම ඒකයි. මේකෙදි කරන්නේ මේ එක වෝල්ටේජ් එකක් මෙයාලා අරගෙන මේ වෝල්ටේජ් එක මෙයාලා රෙගුලේට් කරලා තමයි අනිත් සියලුම වෝල්ටේජ් ටික. දැන් මේකෙත් ගත්තොත් එහෙම 5 volts out එකක් තියෙනවා, 12 volts out එකක් තියෙනවා, ඊට පස්සේ 30 out එකක් තියෙනවා. ඔය වගේ මේ එක එක output වලට තමයි මේ diodes කීපය භාවිතා කරලා මේ තමයි regulators DC කරන අදියර. ඉතින් මෙතනින්ම රෙගුලේට් වෙනවා. මොකද මේ ට්‍රාන්ස්ෆෝමරේ එකම ප්‍රමාණයකට මෙන්න මේ MOSFET එක අපි මේවා ගැන කතා කරනවා. මේ පෙට් එකෙන් ඔසිලේට් කරන්නේ. එතකොට මෙයාගේ වෝල්ටේජ් එක මෙයා මෙන්න මේ අදියරෙන් මේ පැත්තේ අවුට්පුට් එක කන්ට්‍රෝල් කරනවා එක මට්ටමකට. මේ පැත්තේ දෝෂයක් තිබ්බත් මෙතනින් ඔසිලේට් එක නතර කරලා මේ පැත්තේ දෝෂය निराකරණය වෙනකම් මෙයා මේ පැත්තෙන් ඕෆ් කරන් ඉන්නවා මේ ස්විච් වීම. මේ ගැන අපි කතා කරමු අනිවාර්යෙන් රයිට්. මේක මෙහෙමනේ. එතකොට ඔන්න ඔයාලට පේනවා මෙන්න මෙච්චරයි නවීන සෙටප් එක පවර් සප්ලයි එක හරිම සැහැල්ලුයි, වියදම් අඩුයි, මේ වගේ බරක් නැහැ, ලොකු ඉඩක් නැහැ. ඉතින් මේ පරිපතය නැතුව මේ ට්‍රාන්ස්ෆෝමර් විතරක් රයිට්. අපි ඊළඟට මම තව එකක් ගන්නවා. රයිට් මම මේක normal transformer එකක් ගත්තේ. සාමාන්‍යයෙන් මෙන්න මේ ප්‍රමාණය වගේ දෙගුණයක් විතර ආවා. ඉස්සර ඔයාලා දැකලත් ඇති VCD player right. ඔයාලට මතක ඇති ඉස්සර ආපු VCD player. ඉතින් ඒකේ මෙන්න මේ වගේ තව දෙගුණයක් විතර ලොකු transformer එකක් එන්නේ. මට දැන් පෙන්වන්න හොයාගන්න බැරුණා transformer එක. ඉතින් එතකොට බලන්න මේ වගේ දෙගුණයක් විතර ලොකු transformer එකක් මම ඔයාලට නිකන් හිතා ගන්න කිව්වේ. එතකොට මෙන්න දැන් මේ DVD players වලට එන power supply. ඒතර ඉස්සර ආපු ඒ power supply එකේ ampere 3ක් විතර අර මේ වගේ දෙගුණයක් විතර ලොකු transformer ampere 2ක ampere 2ක විතර transformer එකක් 2ක 3ක ඔය වගේ මට්ටමක තමයි. නැත්නම් 1.5ක විතර transformer එකක් එනවා 12 volts. එතකොට මේ transformer එකේ wire ගොඩක් out තියෙනවා. මොකද එයාලා 5 volts වලට වෙනම line එකක්, 12 volts වලට, 9 volts වලට ඒ වගේ විවිධ වැඩවලට ට්‍රාන්ස්ෆෝමරින් අවුට්පුට්ස් ගොඩාක් අරගෙන තියෙන ට්‍රාන්ස්ෆෝමර් ඔයාලා දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ VCD ප්ලේයර්ස් වල ආවේ. එතකොට මේ ප්ලේයර් වල හැබැයි කවදාවත් හොඳට මතක තියාගන්න වෝල්ටේජ් එක ගොඩක් ඩවුන් වුණොත් එහෙම මේ ප්ලේයර්ස් වැඩ කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ තියෙන්නේ ඒ වගේ දැන් DVD ප්ලේයර්ස් වලට එන power supply එකක්. මේවත් SMPS. එතකොට මේ ඉස්සෙල්ලා පෙන්නවෙත් මං SMPS switched mode power supply. එතකොට දැන් මේකෙත් බලන්න මේකෙත් තියෙනවා 12 volts out එකක් තියෙනවා. ඊට පස්සේ 9 volts හරි 8 volts හරි තියෙනවා. ඊට පස්සේ 5 volts තියෙනවා. මේ වගේ output තියෙනවා. එතකොට මේකෙත් සිලොම් ෆිල්ටර් අදියර DC අදියර ඊට පස්සේ රෙගුලේට් අදියර මේ සේරම මේ එක බෝඩ් එකේ සියල්ල. මෙතකොට මේකේ මේ ට්‍රාන්ස්ෆෝමර් විතර. එතකොට මෙතනින් එහා තව DC කරන පරිපතේ ඊට පස්සේ රෙගුලේටර් සෙට් එක තව සෙට් එකක් මේකේ එන්න තියෙනවා. රයිට්. එතකොට මේක ගත්තම මේකේ ඔයාලට හිතා ගන්න පුළුවන් මේකේ බරත් එක්ක මේක නිකන් කොලයක් වගේ හරිම සැහැල්ලුයි. කිසිම ගානක් නැහැ. බලන්න මේකේ ට්‍රාන්ස්ෆෝමර් එක මෙන්න මේ තරම් ඉතා කුඩා ට්‍රාන්ස්ෆෝමර් එක උනාට ඇම්පියර් 2ක පමණ ධාරාවක් අපිට මේකෙන් ගන්න පුළුවන්. ඔයාලා විශ්වාස කරනවද? ඉතින් මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමරේ ඇත්තටම මිලි ඇම්පියර් මේ තියෙන්නේ 500ක ට්‍රාන්ස්ෆෝමරයක්. මිලි ඇම්පියර් 500ක ට්‍රාන්ස්ෆෝමරයක් මේ තියෙන්නේ. එතකොට මේකෙන් ඇම්පියර් 2ක් විතර ගන්න පුළුවන් ට්‍රාන්ස්ෆෝමරයක් මේ තියෙන්නේ. එතකොට ඇම්පියර් 2ක ට්‍රාන්ස්ෆෝමරයක් වුණා නම් මේ වගේ දෙගුණයක් විතර තව ලොකු වෙනවා. රයිට්. එතකොට බලන්න මෙන්න මේ විදිහට ඒ සියල්ලම එකට තියෙනවා. හැබැයි අර වගේ මේ ට්‍රාන්ස්ෆෝමරේ තියෙදි වෝල්ටේජ් ඩවුන් වුණාම ඩ්‍රොප් වෙන
උපකරණය. හැබැයි මේ පවර් සප්ලයි එක තියෙනවා නම් ඩ්‍රොප් වුණාට ගැටලුවක් නැහැ. වැඩි වුණත් ගැටලුවක් නැහැ, අඩු වුණත් ගැටලුවක් නැහැ. එකම මට්ටමකින් දිගටම එයා සප්ලයි එක දෙනවා. ඉතින් මේව ගැන මේ විස්තර ඔක්කොම කතා කරමු. මම දැන්ට නිකන් ප්‍රායෝගික පෙන්වන්න විතරයි මේ ටික ගෙනාවේ. අපි ඊළඟ සතියේ SMPS පටන් ගමු. ඉතින් පවර් සප්ලයි ගොඩක් තියෙනවා. මේ SMPS වර්ග මම ගොඩක් කතා කරනවා. පවර් සප්ලයි විවිධාකාර පවර් සප්ලයි තියෙනවා. අපි ඒව ගැන ඉදිරියේදී කතා කරමු. සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම පවර් සප්ලයි එක චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා. එතකොට ප්‍රයිමරි එකක් සහ සෙකන්ඩරි එකක් තියෙනවා. එතකොට පවර් සප්ලයි වර්ග තියෙනවා එක කොයිල් එකක් විතරක් තියෙන. ඒ කියන්නේ සිංගල් කොයිල්. ඉතින් මම SMPS බෙදා ගන්නවා මේ විදිහට ඩුවල් කොයිල් පවර් සප්ලයි සහ සිංගල් කොයිල් පවර් සප්ලයි කියලා. ඒ කියන්නේ එහෙම නෑ. නමුත් මම මේ විදිහට බෙදලා ඔයාලට කියලා දෙනවා. ඒවා කොහොමද වැඩ කරන්නේ, මේවා කොහොමද වැඩ කරන්නේ, මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා. එතකොට ප්‍රයිමරි පැත්තේ තියෙනවා DC කරන AC DC කරන පරිපථයක් සහ සෙකන්ඩරි තියෙනවා AC DC කරන පරිපථයක්. එතකොට ප්‍රයිමරි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් DC කරාට පස්සේ ඊට පස්සේ මොකක් හරි පවර් ට්‍රාන්සිස්ටර් එකක් හරහා මේ චොපර් එක ඔසිලේට් කරනවා. එතකොට ඒ ඔසිලේට් කරන ඔසිලේටර් එකක් ඕන. එතකොට ඒ කියන්නේ මේක අපි තියෙන මෙන්න මේ වගේ තියෙනවනේ. මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක ඔසිලේට් කරන්න සිග්නල් එකක් ඕන. ඒ වගේ දැන් මේක ගත්තොත් එimhe ඔයාලට ට්‍රාන්සිස්ටර් එක බලා ගන්න බෑ. කෙලින්ම ඔසිලේටර් IC එක විතරයි බලා ගන්න පුළුවන්. මෙයා තමයි පල්ස් එක හදන්නේ. පල්ස් එක හදලා මෙයාගේම ඇතුලේ MOSFET එක තියෙනවා. මෙයා ඒකෙන් මේක ඔසිලේට් කරනවා. රයිට්. එතකොට ඒ විදිහට ඔසිලේට් කරලා අවශ්‍ය සප්ලයි එක එහා පැත්තට දෙනවා. ඊට පස්සේ ඒ පැත්තෙන් මේක DC කරලා දෙනවා. එතකොට මේ ආපු සප්ලයි එක මැනගෙන කොහොමද තියෙන්නේ කියලා මෙන්න මේ ඔට්ට කප්ලර් එකෙන් මෙයා මේ පල්ස් එක වෙනස් කර කර අවශ්‍ය වෝල්ටේජ් එක දිගටම තියාගන්න. රයිට්. ඒ ගැන අපි අනිවාර්යෙන් ඉදිරියේදී වැඩිදුරට කතා කරනවා. ඉතින් මෙහෙම කිව්වට තේරෙන අයත් ඉන්නවා සහ තේරෙන්නේ නැති අය ගොඩක් ඉන්නවා. අපි මේවා ගැන හරියටම නිවැරදි වශයෙන් ඉගෙන ගමු. රයිට්. අදට ඔච්චරයි. අපි මේක මම මේ හදිස්සියෙන් බොහොම අමාරුවෙන් කාල වේලාව නැතුව ඉන්න වෙලාවක කරන්න ඕන හින්දා ආවේ ඔයාලව හම්බ වෙන්න. රයිට්. SMPS ගැන සහ DC DC කන්වර්ටර්ස් ඒවත් පවර් සප්ලයි. ඉතින් ඒ DC DC බූස්ටර්ස් සහ කන්වර්ටර්ස් මේවත් ගැනත් අපි කතා කරනවා. රයිට්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඒ වගේම මේකට මොනා හරි ඔයාලට අදහස් යෝජනා චෝදනා තියෙනවා නම් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේවා අනිත් අයට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් නැවතත් කියනවා මාව තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. රයිට්. ඒ වගේම අපි Telegram group එක තියෙනවා. ඒකට join වෙන්න. Facebook group එක තියෙනවා. ඒකට join වෙන්න. Facebook page එක තියෙනවා. ඒකට like එකක් දාන්න. ඒ වගේම WhatsApp group එක අයින් කරනවා. ඒ හින්දා WhatsApp group එකෙන් අයින් වෙලා Telegram එකට join වෙන්න කියලා කියනවා. right. ඉතින් මේ වගේ හොඳ වීඩියෝ එකක් ලබන සතියේත් ගෙනේ මේ බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. හැමෝටම සුබම සුබ සතියක්.